උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අංක 907-3D ලිහිණි උයන උඩවත්තපාර මාලබේ නිවසේහි පදිංචි ලක්ෂ්මන් පුෂ්පානන්ද පුතණුවන් පිළියන්දල සිද්ධමුල්ල පදිංචි ලක්ෂ්මී පුෂ්පලතා සහ දෙහිවල නැදිමාල පදිංචි අනෝමා විජයන්ති යන දියණිවරුන් විසින් මෙම ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2020 වර්ෂයේ අගෝස්තු මාස 31 වන දින පරලොව සැපත් වී වසරක් සපිරෙන අංක 907-3D ලිහිණි උයන උඩවත්තපාර මාලබේ නිවසේ පදිංචිව සිටි ප්‍රේමවතී පෙරේරා මෑණියන්ට අනුමෝදන් වේවා. එකී පුණ්‍ය ශක්තියේ බලයෙන් එතුමියගේ භව ගමන ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිර්වාණ අවබෝධයෙන් කෙලවර වේවා. දැනට වසර 9කට පෙර පරලොව සැපත් වූ යූ චාල්ස් පියාණන්ටත් වසරකට පෙර පරලොව සැපත් ශීලා පෙරේරා ඥාතිවරියටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස හේතු වේවා. දායකත්වයේ දරූ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාති පවුල්වල සියලු දෙනාට ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් දීර්ඝායු වැඩි නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා. ඔවුන් සියලු දෙනාගේම රැකී රක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පරලොව සැපත් අනෙකුත් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිත ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවසන් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේලාට ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධියකින් භව ගමන කෙලවර කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මේ උතුම් වූ ධර්මදේශනය ශ්‍රවණය කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. එකී පුණ්‍ය ශක්තියේ බලයෙන් ඔවුන් සියලු දෙනාගේම ආයු වර්ණ සැප බල වැඩේවා. ශ්‍රී ලංකා වාසීන් ප්‍රමුඛ ලෝකවාසීන් මුහුණ දී සිටින කොරෝනා වසංගත බිය දුරු වී සෑම දිනාටම ශාන්තිය උදා වේවා. නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුබ්බචර්යාති භික්ඛවේ මාතා පිතුන්නම් ඒතං අදිවචනංති පුත්තාවත්තු මනුස්සානං. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ සදහම් ශ්‍රවණය කරනු ලබන සදහැබර පින්නතුනේ. දෙමව්පියන් සහ දූ දරුවන් අන්‍යෝන්‍ය වශයෙන් ඉටු කළ යුතු යුතුකම් සහ වගකීම් බුද්ධ භාෂිතය ඇසුරෙන් විමසීම. මේ තමයි මට ලැබී තිබෙන මාතෘකාව. සූත්‍ර දෙකකින් උපුටාගත්ත තේමා පාඨ දෙකක් එකතු කරලා තමයි ඒ නිසා මාතෘකාව හැදුවේ. මේ පිළිබඳව පාසල තුල දහම් පාසල තුල සාකච්ඡා වෙන්නා වූ කරුණු කීපයක් සහ සූත්‍ර කීපයක් තිබෙනවා. මේ ටිකම මම කතා කරන්න ගියොත් ඒක සම්ප්‍රදායානුකූල ධර්ම දේශනාවක් වෙනවා. ඔබ දන්නා දේ පමණක් කියන දෙයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් රටේ තියෙන පොදු දේශනාවක් බවට පත් වෙනවා. එයින් බැහැරව යන්න කැමතිත් නැහැ මම. ඒකට සීමා වෙන්න කැමතිත් නැහැ. ඒ නිසා මංගල සූත්‍රය හෝ සිංහාලවාද සූත්‍රය හෝ ව්‍යග්ගපජ්ජ සූත්‍රය හෝ එකක් අරගෙන කතා කරන්න මම කාලය
මම විඳන් ගන්න සෝදානම් නැහැ. ඔක්කොම එකට ගන්න සෝදානම් වෙනවා. පොතේ තිබෙන කරුණු ගත්තොත් සමහර විට එදා සමාජය ඇසුරෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්න නැත්තේ. අපි මේ සමාජයේ අවුරුදු 50කට වඩා අත්දැකීම් තියෙන අය වශයෙන් දරුවන් තුල සිදුවෙන දේවල්, මව්පියන් තුල සිදුවෙන දේවල්, කුටුම්බේ නැත්නම් පවුල තුල සිදුවෙන යහපත් දේවල් සහ අවාසනාවන්ත දේවල් සියල්ල අහලා දැකලා තියෙන අය. එහෙනම් මේවා ආශ්‍රයෙන් අපි වැරදි සිදු නොවෙන්න, දෝෂයන් සිදු නොවෙන්න, දරුවන්ගෙන් දෙමව්පියන්ට අගතියක් නොවෙන්න, දෙමව්පියන්ගෙන් දරුවන්ටත් අගතියක් නොවෙන්න අපි ඉගෙන ගන්න ඕන පාඩම් මොනවද කියලා හොයලා බලනවා නම් හොඳයිනේ. අන්න එහෙමයි මම මේ දකින්නේ. මෙහිදී සැබවින්ම මා දකින කරුණක් තමයි ලෝකේ පවතින සංස්කෘතියන් තියෙනවා, ආගම් තියෙනවා. ඒවයි මේ දෙමාපිය දූදරු සම්බන්ධතා පිළිබඳව යම් යම් අගැයීම් තිබෙනවා. නමුත් මේ අගැයීම් වල ශාස්ත්‍රඥ වහන්සේට සමාන කළ, ශාස්ත්‍රඥ වහන්සේ වැඩියෙන්ම අගය කළ, එහෙමත් නැත්නම් මේ කුටුම්බයක් තුළ පවතින ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කරුණ ඉදිරිපත් කළ මෙතරම් සූත්‍ර දේශනා ගණනාවක් කොයිම ග්‍රන්ථයකවත් තියෙනවද කියලා මට හුරු නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන සාමාන්‍ය ජීවිතය. සාමාන්‍ය ජීවිතය උන්වහන්සේ දකිනවා අපි දකිනවට වඩා වෙනස් ඇහැකින්. එතන සාමාන්‍ය ජීවිතේම නොදන්නාකම නිසා දුකටපත් වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේම මව්පියන් දූ දරුවන් අවිද්‍යාවක් තුළ ජීවත් වෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේ මේ අන්‍යෝන්‍යතාවකම් පිටු කර ගැනීම සඳහා සහ සැප සඳහා මේ අවිද්‍යාව නැමැති අඳුර පොඩ්ඩක් වටහා දීලා ඒකෙන් අඩුව හෝ තොරව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ බලාපොරොත්තු වෙන මව්පියන් බලාපොරොත්තු වෙන ලෝකයේ දරුවන්ගෙන්, දරුවන් බලාපොරොත්තු වෙන ලෝකයේ මව්පියන්ගෙන් නොඅඩුව ඊට වෙනවයි කියලා මම උපකල්පනය කරනු ලබනවා. එබැවින් මේ වචන දෙක මතක් කරන්නේ සමාජයෙන් අහලා තියෙන නිසා. දරුවන්ගේ විශේෂගත් කල බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා කියන විය කියන පදේ පාවිච්චි කරන්නේ වාගේ නැත්නම් මෙන් කියන එක. දරුවන්ගේ ලෝකෙහිදී දරුවන්ගේ පැත්තෙන් බැලුව කල ඉදින්නේ වැඩිම කවුද හොඳම කෙනා? දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍ර. වඳින්න පුදන්න ගරු කරන්න ආදර්ශයට ගන්න සුදුසුම උත්තමයා බෞද්ධ දරුවන්ට තථාගත බුදු පියාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ දරුවන්ගේ ලෝකයේදී මව්පියන්ට ඊට දෙවෙනි තැනක් එහෙම දීලත් නැහැ. ඉතින් මේ නිසා මේ දරුවන්ගේ පැත්තෙන් ගත්ත ලෝකයේදී නූතන ගීත රචකයන් පවා මං හිතන්නේ ගීත 100 ගණනක් තිබෙනවා. ඒව තුළ දරුවන්ගේ ලෝකය ආලෝකමත් කරන දෙන්න අම්මා සහ තාත්තා කියන එක උපමා කරලා තිබෙන්නේ ලෝකයේ දවල්ට ආලෝකමත් කරනවා, හිරු රාත්‍රියට ආලෝකමත් කරනවා සඳු. දෙකේම කරන්නේ ආලෝකමත් කිරීම. දැන් දරුවන්ගේ ජීවිතය ආලෝකමත් කිරීම හැමෙදී අම්මා සඳකි මම එළව හිරුවේ රිදි. ඒකට සිය උපමාව 100%ක්ම නොගැලපුණත් එයින් කියන්න හදන දේ තේරුම් ගන්න. එතකොට ඒ දරුවන්ගේ පැත්තෙන් ඒ වගේම තවත් පැත්තක් තිබෙනවානේ. පුත්තවත්තු මනස්සානම් ආරි සත්‍ය අනුවගත් කල පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති කියලා වචනයක් තියෙනවා. ඒකෙන් කියන්නේ මේ දරුවෝ ඇත ධනය තියෙනවා කියන එක බාලාදහසක් කියලා. ඔය සම්මතියට නෙමෙයි ඔය කතා කරන්නේ.
එසා අපි ඉස්සර වෙලා මේ සම්මුතින් තුළ ජීවත් වෙන්න වෙනවා. සම්මුතින් තුළ ජීවත් වීමේදී ඔබ ගැන හිතන්නේ නැතුව සතුන් ගැන හිතන්න. කොයි සතාද වැඩෙන කාලය තුළ ආදරයෙන් හදාගෙන රැකවලා ගන්න පෝෂණය කරන්නේ නැත්තේ. තුම්පත් රැළ ගැන බලන්න, කොටියාගේ දරුවන් ගැන බලන්න, එහෙම නැත්නම් සුනකයෙකුගේ දරුවෝ ගැන බලන්න, කුරුල්ලන්ගේ දරුවෝ ගැන බලන්න. මම නම් නිරීක්ෂණය කරපුවා. මයිනෝ ජෝඩුවක් විතර දැම්මම එතයින් පස්සේ දෙන්නට දෙන්න මාරුවෙන් මාරුවට රැකවලා ගන්නවා, කෑම ගේනවා. මා දකිනවා අන්තිමට පැටව විහිරවන කාලය වෙනකොට උන් හොඳටම කෙට්ටු වෙලා ගිහින්. මොකද දරුවන් ගැන මහන්සි වෙලා. උන් නිදහසේ විසිරව හැරලා ආයේ මාසයක් දෙකක් යනකොට අරුන් පරිපූර්ණ වෙනවා, සම්පූර්ණ වෙනවා. ඒ වගේ මේ ළඟදී මම දුටුවා යම් සිද්ධියක්. මේ කන්දක් මුදුනේ ඉන්නවා මං ව්‍යාග්‍රහෝ කොටි පැටව ටිකක් එක්ක අම්මා කෙනෙක්. ඈතින් එනවා සිංහෙක්. කෙසර සිංහෙක්. දැන් ඉතින් දන්නවා අම්මා වෙන කොටි අම්මා වෙන්න ඕන දේ. වෙන දේ මොකද්ද කියලා. මොකද සිංහයාට ලොකු කෙනෙක් නැහනේ. අනිවාර්යයෙන්ම ඔක්කොම ටික ගොදුරු වෙනවා මෙතන හිටියොත් එහෙම. වීරයෙක් වගේ ඉස්සරහට යනවා. ළඟටම ගිහින් ඊට පස්සේ පැනලා යනවා. ඈතට පැනලා යනවා. සිංහයා පස්සෙන් පන්නවා කොටි අම්මා පිටිපස්සෙන්. ගොඩාක් ඈතට අරන් ගියන් පස්සේ ගොදුරු වෙනවා. දැන් මම දැක්කේ බයේ පලා ගියා හෝ නෙවෙයි. දරුවෝ ටික බේරගන්න ජීවිතේ පූජා කළා. තවත් එකෙක් ඇවිදින් කනවා මම දැක්කා. ඊට පස්සේ එතකොට උන්ට ආහාර හම්බ වුණා, බඩ පිරුණා, හත්තු මේ ටික හැංගුණා හෝ කොහට හරි ගියා. අන්න මේ පෙන්වන්නේ මොකද්ද? මාතෘත්වයේ පීතෘත්වයේ කැපවීම. ආචාර්ය අධිකාරම්තුමන් මොක පෙන්වලා තිබෙන්නේ? වනාන්තරයෙන් එනවා ගමට වඳුරු රංචුවක්. ඔවුන් එළවනකොට ගහට ගොඩ වෙනවා අම්මෙක් වඳුරු පැටියකුත් එක්කලා. අනිත් අය යනවා මේ තනි ගහ. දැන් මේකෙන් පැන ගන්න විදිහක් නැහැ. සුනකයෝ ටික ඇවිදින් ගහ වටේ බුරනවා. හිටියොත් දෙන්නම ගොදුරු වෙනවා. එතුමන් කියන්නේ දරුවාව ඉඹලා ගහ උඩ තියලා අම්මා සතුටට ගොදුරු වුණායි කියලා. එතකොට ඔවුන් එතනින් ඉවර කරලා කාලා යනවා, දරුවා බේරෙනවා. ඒ නිසා මේ ගති ලක්ෂණය මාතෘත්වය තුළ පීතෘත්වය තුළ එකක් මනුගා මේ කියන්නේ මනුස්ස වර්ගයාගේ විතරක් නෙවෙයි සත්ත්ව කොට්ටාස තුළම. එතකොට මේක කොහෙන්ද එන්නේ? මේක මානසින් මෙන දෙයක්. ස්වභාවයෙන්ම අර සියලු සත්වයින්ට වඩා ඕනෝක නෑදෑකම් ඔක්කොම ඊට පස්සේ විහිරවල හැරපුවම මත කරලා දානවා. ඒක ටික කාලයකින්. අපේ සංස්කෘතිය තුළ දරුවෝ අතාරිනවද අම්මලා තාත්තලා? නෑ. අවුරුදු 95ක් ගියා නම් තාත්තටයි අම්මටයි දැන් ඉන්නේ 75ක 60ක දරුවෝ. මහලුයි. ඒගොල්ලොත් මේ මහලු තාත්තලා. නමුත් තවමත් පුතේ කියන්නේ. ඒ පුතා දුව කියන කාරණේ අතෑරෙන්නේ එහෙම නෑ. විතරක් නෙමෙයි. වර්තමාන සමාජයේ ඉගෙනගෙන රැකියාවක් අතට අරගෙන මූල්‍ය සම්පත් එනකොට තමයි Tamanට ජීවත් වෙන්න පුළුවන්කම. එතකල්ම සැබෑ මාතෘත්වයේ පීතෘත්වයේ දරුවාට කෑම් බීම් ඇඳුම් පැළඳුම් සියල්ල නොමිලේ ලබා දෙනවා නේද? අවුරුදු 25ක්. ඒකට දරුවන්ටත් පිං තියෙන්න ඕන. මව්පියන් සොකී මහන්සියෙන් මේ වැඩේ කරනවා. එතකොට ඒ දේවල් දරුවන්ට මතක තියෙන්න ඕන. මොකද වසර ජීවිත අවසානයේදී අවුරුදු 25ක්ම බලා ගන්න වෙන එකක් නෑ අම්මලා තාත්තලා. එකක් දෙකක් පහක් හයක් 10ක් 15ක් ටික දවසක් ආපහු ප්‍රතිඋපකාර අර ගිහින මූපකරොන්තානං නිච්ඡං ආමිෂ දානතෝ කරොත ධම්ම දානේන තේ සම්පච්චූපකාරකම් කියලා බුදුන් වහන්සේ වදාළානේ. ගිහි සමාජයේ ඔබට දානෙන් මේ සිව්පසෙන් උපස්ථාන කරනවා. ඔබත් ප්‍රතිඋපකාර කරන්න. පඩිවුඩ ගෙනිහින් නෙවෙයි
ධර්ම දානය දීමෙන්. එතන ගිහි පැවිදි සම්බන්ධතාවය තුළ ප්‍රතිඋපකාර. මෙතන එහෙම නෙමෙයි ඒක තියෙන්නේ. මෙතන දරුවන් මේ විදිහට රැක බලා ගත්තා නම් දරුවන්ටත් වගකීමක් තියෙනවා මානුෂත්වයේ තුළ ජීවිත අවසානයේ ලැබෙන අවස්ථාවක විතකම් පැහැර නොහරින්න. නමුත් මේක 100% මෙහෙම වෙන්නේ නැහැ, වේවි කියලා හිතන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ නිසා තමයි මේවා සම්බන්ධයෙන් මීට වඩා එහාට අපි හිතන්න ඕන. මම නම් මෙහෙමත් දකිනවා. සමහර මව්පියන්ට අධ්‍යාපනයට තිබිච්ච හැකියාව නැති නිසා මුදල් හදල් වියදම් කරන්න බැරි වුන නිසා නැත්නම් වෙනත් ඕනෑකමක් ඉස්සරවන නිසා යම් තැනකට යන්න බැරි වෙනවා. අධ්‍යාපනයේ කඩාකප්පේ මොනවා හරි උසස් නිලතලයකට. දැන් ඔවුන් පිපාසයකින් පෙළෙන උසස් නිලතලයකට යවන්න. Tamanට බැරි වුණ දේ දරුවලව කරවන්න පොරාලන සමාජයක් මම දැකලා තිබෙනවා. එතකොට දරුවන්ට වද දෙනවා ඒකෙදී. එහෙම පැත්තකුත් තිබෙනවා. නමුත් මම දකින්නේ මීට වඩා වෙනස් විදිහක් මේකේ. මම දකින්නේ මේ වර්තමානයේ සියල්ල ජීවන වෘත්තියක් විතරයි. මහමග අතුගාන කම්කරුවාගේ පටන් රටේ නායකයා දක්වාම හැමෝටම වැටුපක් හම්බ වෙනවා. අපට ඇරුණහම අපි වැටුපට වැඩ කරන්නේ නැහනේ. නමුත් අපට වැටුපට වඩා දීමන හම්බ වෙනවා. නමුත් වැටුපට වැඩ කරන්නේ නැහැ බුද්ධ පුත්‍රයන් වහන්සේලා. අනිත් හැමෝටම මොකටද මේ ජීවත් වෙන්න. මම කියන්නේ ජීවත් වෙන්න විතරක් උගන්වලා බෑ. අන්න ඒක තේරුම් ගන්න ඕන කාරණයක්. ඒකේ යන්න පුළුවන් දුරක් යා හැකි. දරුවට මොලේ යම් ආකාරයකට ඉස්සරහට දියුණු වෙනවා නම් යන්න පුළුවන් දුරක් යවන්න ඕන. මව්පියන්ට වේදම් කරන්න පුළුවන් නම් වේදම් කරන්න ඕන. මේ හේතු සියල්ල එකතු වීමෙන් තමයි කෙනෙක් ඉහළටම යන්නේ. නොකියයි කියලා. PhD උපාධිය ලබා ගත්ත අය විතරද මේ රටේ ධනවත් වෙලා ඉන්නේ? එහෙම නැත්නම් විශ්වවිද්‍යාල උපාධිය ලබා ගත්ත අය විතරද මේ රටේ ධනවත් වෙලා ඉන්නේ? ඊට පල්ලෙහා අය ධනවත් වෙලා සෝසේ ජීවත් වෙන්නේ නැද්ද? සාමාන්‍ය පෙළ පෙළුණ අය සල්ලි හම්බ කරගෙන සෝසේ ජීවත් වෙන්නේ නැද්ද? හැමෝම ජීවත් වෙන්නට ප්‍රමාර්ගයක් තෝර ගන්නවනේ. ඒ නිසා මේවෙන් මේ එකට එකක් උසස් කියන එක තුළ අර මනසට ආඩම්බරයක්, ගෞරවයක් නැත්නම් අන් අයට පෙන්වන්න අවශ්‍ය අහංකාරයක් හදාගන්න කල්පනා කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් කොතන කොහේ ගියත් ඒ නිලයෙන් උසස් අය නෙවෙයි වෙන්න ඕන, මනුස්සකමෙන් උසස් අය. මෙන්න මේ සඳහා ඔවුන් තුළ පෝෂණය වී යුතු ආරක්ෂා වී යුතු කොටසක් තිබෙනවා. ඒකයි අපි තේරුම් ගන්න ඕන. මව්පියනුත් මේක තේරුම් ගන්න ඕන, දරුවනුත් මේක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි පූර්ණ කාලීනව පොතටම හුරු කරලා පොත්ගුල්ලෙක් නැත්නම් ගිරවෙක් හදන එකේ තේරුමක් නැහැ. මොකද්ද මම මේ කිව්වේ? තමනින් ගෙදර ගිරවෙක් හදපුවම අපි කතා කරන භාෂාව ආපහු කියන්න දන්නවා. ඒ ටික වචන ටික අර්ථයක් දන්නේ නැහැ, ඒකම කියන්න දන්නවා. ඉගෙනීම යනු මේ වගේ වචන ගොඩක් පාඩම් කිරීම නැත්නම් ගුරුවරයා දෙන්නේ සටහන් ටික පාඩම් කරන එක කියලානේ අද හිතන්නේ. මේකට කොටු වෙලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම මනසක නිර්මාණශීලීත්වය මොට කරනවා, විනාශ කරනවා. මේ අධ්‍යාපන රටාව කවදා දරුවන්ට ගැලපෙන්න සකස් වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. අපිට මෙහෙම පෙනුනට. එතෙක් බලා ඉඳලා බෑ. මල් ගහක මල බලෙන් පුබුදවන්න බෑ. හැබැයි පොර දාන්න පුළුවන්, කෘමීන්ගෙන් ආරක්ෂා කරන්න පුළුවන්. එතකොට කාලෙට පිපෙයි. ලොවෙන් එක දෙයකට වෙයි සමත කියනවානේ. දක්ෂතා ගොඩක් තියෙන ඈත් ඉන්නවා. දරුවන් තුල තියෙනවා, අපි විශ්වාස කරන්නේ දරුවන් මේ ජීවිතේට මෙවර පහළ වෙච්ච අය කියලා නෙවෙයිනේ. බොහෝ සංසාරිකව පුරුදු කළා වූ ගති ලක්ෂණත් අරන් මේ ඇවිදින් ඉන්නේ. එහෙනම්ව සැඟවී පවතිනවා. මේ සැඟවී පවතින දක්ෂතාවක් ආශ්‍රයෙන් ඉදිරියට යන්නට දරුවා නිර්මාණාත්මක කෙනෙක් බවට පත් කරන්නට මව්පියන්ට සහ ගුරුවරු දෙගොල්ලන්ටම පුළුවන් වෙන්න ඕන.
නමුත් මේ 60ක් 70ක් 50ක් දාලා හිර කරන පන්ති කාමරය තුල මේක වෙනවද කියන එක පිළිබඳව නම් මටත් ගැටලුවක් තිබෙනවා. මන්දයත් එතකොට සිතන්න ඉගෙන ගන්නේ නැහැ. පටවන පොතපට වැඩි. අදුටුවම ඈතදී මේ පිළිබඳව විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් අදහස් දක්වනවා අපේ රටේ අධ්‍යාපනයේ ගිරව් හදන එකක් කියලා බය නැතුව එයත් ඒ පාරේ ආවේ කියලා කිව්වා. ඒ ගිරව් හදනවා කියන එකේ තේරුම අන්න ඒක තමයි. නිර්මාණශීලීත්වය නැති කරනවා. නමුත් ඒ නිසා අපිට මේකේ අවශ්‍ය වෙන්නේ ජීවනෝපාය සඳහා ආදායම් උපයා ගැනීම සඳහා දක්ෂතාවයක් ප්‍රගුණ වීම. එහෙම හිතන්න. එහෙනම් ලෝකෙට අවශ්‍ය වෘත්ති ඕන තරම් තියෙනවා. Taman මේන් තෝරගන්නේ කොහොකද? ඒ ඕනෑ දෙයක් මානව හිතවාදී සඳහා මිනිසාගේ යහපත සඳහා යොදාගෙන ඒ තුලින් ලැබෙනා වූ ඇටුපෙන් ජීවත් වෙන්න පුළුවන්. මේක තමයි මම දකින්නේ මේකේ කරන කාරණාව. අර අනිකුත් ඇඳුම් පැළඳුම් ටයි කෝට් නිලතල සියල්ල නිකන් සිතින් හදාගන්න අමුතු ආඩම්බරයක් කරුණාම ඔක්කොම කරන්නේ අරක. මිනිසා වෙන්නේ නැති ඔය සමාජවාදී කියන අදහස් තුළ වැටුපෙන් සමාන කරන්න හදන්නේ. හැම දිනාටම වැටුපෙන් සමාන කරපු සමාජයක් හදන්න හදන්නේ. කරන්න පුළුවන් නම් හොඳයි. ඒකලත් මේ මනසේ තිබෙනා වූ දුර්වලකම හැම හැදෙන්නේ නැහැ. එතකොට මේ තියෙන පන්තිය වෙනුවට වෙන පන්තියක් හැදෙනවා. දැන් අපි කියමුකෝ රජ කාලේ මොකද්ද තිබුණේ? ධූර කියන්නේ තනතුරු. ඒ තනතුරු අනුව තමයි අර පෙළපත් නාමයක් තියෙන්නේ. ඒක එකකට වඩා එකක් උසස් නැහැ පහත් නැහැ. ඒ දරුවෝ තනතුරු වලින් දාගේ දරුවන් කියන එක. නමුත් ඒක දැන් වෙනස් වෙලානේ තියෙන්නේ. ඒ පෙළපත් තිබුණාට අද එහෙමනම් ධූර වෙනස්. එහෙනම් ධූර වලට අනුව අද එහෙනම් පෙළපත් නම හදන්න වෙයි. මේක තව පරිපාලන රටාව වෙනස් කරලා නම් තවත් මේ වෙනුවට තවත් ධූර වෙනස් වෙනවා. ඒක කාලානුරූප වෙන්න ඕන කාරණාවක්. නිසා වර්තමානයේ පවතින තත්ත්වයේදී මේක තේරුම් ගන්න ඕන අපි මේ ජීවිතේ මොකද්ද කරන්නේ කියලා. ඒ කරන කාරණාවේදී අන්න දැන් තථාගත ධර්මයේ ඉගැන්වීම් වලට එනවා. මව්පියන්ටවත් දරුවන්ටවත් සතුටින් ඉඳ ඉඩ දෙන්නේ නැති අදහස් ටිකක් තියෙනවා සිතේ. ඒවා මායයට ආйти හමුදාව කියලා කියන්නේ. මිනිසා දුක්කටපත් කිරීම සඳහා මායයට ආйти හමුදාව ලෝකෙට එවලා තියෙනවා. ඒ මායя පුද්ගලයෙකුත් නෙමෙයි තවත් මාරසේනා කියලා කියනවා. මෙන්න මේ ටික මව්පියන් තුල සහ දරුවන් තුල පෝෂණය වෙනවා නම් අපේක්ෂිත ලෝකයේ වෙනුවට කිරිසහ පැනිසේ ජීවත් වෙන්නා වූ සුන්දර කුටුම්බය වෙනුවට නිවස පරිලාහ නිරේ බවට පත් වෙනවා. පරිලාහ නිරේ මගේ ලස්සන උපමාවක්. මීට වඩා කීප වතාවක කියලා තියෙනවා සවන් දුන්න අය දන්නවා ඇති. ඒ නිසා ඒක නොකර ගන්න ඕන නේද අපි? ලෝකේ තව පැති ගොඩක් මට මේකේ කියන්න තියෙනවා. හොඳට අහගෙන ඉන්න බලන්න. ඒ නිසා දරුවෙක්ගේ ඉලක්කය A8 හරි A3 හරි නිවිය යුතු නෑ. ඒක පුළුවන් කෙනෙක් එහෙම ගත්තාවයි. තමන්ට මේ රටට මෙහෙවරක් කරන්න පුළුවන් පැත්තක් පිළිබඳව තමන්ගේ කුසලතා මතුවෙනවා. හැදෙන ගහ දෙපැත්තේදී දැනේ. පූර්වළමාවිය ගුරුතුමිය, පාසල් ගුරුතුමිය, මව්පියන් මේක හඳුනාගෙන අදාළ පැත්තට මෙහෙව්වොත් අදටත් එහෙම මෙහෙවපු දරුවෝ රටේ විවිධ තැන්වල ලෝකෙ විවිධ තැන්වල ගොස් ඒ නිදහස දීම පිළිබඳව අගෙන් කතා කරනවා. අර තමන්ට ඕන තැනට ගෙනියන්න නෙමෙයි. මමත් පෞද්ගලිකව මෙහෙම දේවල් කරලා තිබෙනවා. නම් වශයෙන් නොකිය කිව්වොත් එහෙම සාමාන්‍ය පෙළ සමත් වීමේදී උන් ලබා තිබෙන්නා වූ කුසලතාවය අපි දකිනවා. දැන් දරුවන්ට තේරෙන්නේ නැහැ එතනින් එහාට තෝරාගත්තු ද්වේෂ නිර්දේශය. උන් අනිත් අය කියනවට මොකක් හරි ලොකු තැනකට යන්න කරන්න හදන්නේ. නමුත් ඔහුට හැකියාව නැත්නම්, මව්පියන්ට වත්කමක් නැත්නම්, එහෙම නැත්නම් ඔහුට හැකියාවක් නැත්නම් ඒ ගැඹුරු විෂයත් තෝරාගන්න. එහෙමනම් යන්න එතනදී යන්න පුළුවන් පාරක් තෝරන්න වෙනවා. අමාරු පාරක ගියොත් අතරමඟ නතර වෙනවා. ලේසි පාරක ගියොත් කෙලවරට යනවා. අපිම මේවා කරලා තියෙනවා. ඒ නිසා
අපි සමහරට දරුවවත් දන්නේ අපි ඒවා කරපු බව. නමුත් අපි අද දකිනවා අපේ මෙහෙයව තුළ මෙහෙම ගිහින් මෙහෙම හොඳට ඉන්නවා නේද කියලා. හැමෝටම අවශ්‍ය වෙන්නේ මොකක්ද? දුවේ පුතෙක් වැඩිහිටියෙක් බවට පත් වෙලා ලෝක සමාජය පිළිගැනීමට අනුගත කළ මව්පියන් බවට පත් වෙලා පුරවැසියන් බවට පත් වෙලා ජීවත් වෙන එක. එහෙම නොවෙන්නත් අයිතියක් තියෙනවා. නමුත් මේක කරන්නේ මොකද්ද? මේ ගෙවල් දොරවල් හදාගෙන රැකියාවල් කරලා මොකද්ද මේ හොයන්නේ? නිවාස, බේත් හේත්, ඇඳුම් පැළඳුම්, කෑම බීම මේ ටික හොයාගන්න එක මේ. ඉතින් 100%ක්ම මේක හොයා ගැනීමට සකස් කරලා හරියන්නේ නැහැ ලෝකේ. මම ඒකයි අපි තේරුම් ගන්න ඕන කාරණාව. එතකොට ඒක කාය මූලික ක්‍රියාවලියක් වෙනවා. කාය මූලිකටගත් ක්‍රියාවලියක්, පුද්ගල මූලික ක්‍රියාවලියක්. ඒ නිසා පුද්ගල මූලික ක්‍රියාවලියක් තුල අපි මේ සියල්ල අපේක්ෂා බලාපොරොත්තු වුණාට ඒක වෙන්නේ නැහැ. ඊට එහාට එහෙනම් මේ දරුවන්ටත් මව්පියන්ටත් බුදු සමයෙන් උගන්වන පුද්ගලයා තුළ පවතින සිත මූලික ක්‍රියාවලිය පිළිබඳත් අවබෝධයක් තියෙන්න වෙනවා. අනේ එතනදී මව්පියන්ට ටිකක් ගැඹුරු වගකීමක් පැවරෙනවා. ඒ ගැඹුරු වගකීම ඉටු කරන මව්පියන් මේ රටේ ඉන්නවා උපහාරයක් වුන්ට. නමුත් මාතෘත්වය පීතෘත්වය කියන එක දරුවන් කෙරෙහි පවත්වන්න ඕන වගකීමක් වශයෙන් නොසලකන සමහරට දරුවන් ගෙදරින් පන්නන දරුවන්ට ලැබෙනකත්කමක් නොදක්වන දරුවා ආසාවන්ගේ අමතර ප්‍රතිඵලයක් වශයෙන් බිහි වෙන. එතකොට ඉතින් ඒ අයට කියන්න බෑ මනුස්ස කියලා. මතක තියාගන්න. ඒ නිසා අපිට මේවා මෙහෙම බලන්න ඕන ටිකක් ඈතට. ආගම් වෙනයි සංස්කෘතින් වෙනයි. ආගම් බිහි වුණේ සහ සංස්කෘතින් බිහි වුණේ මිනිස් වර්ගයා පෙළ ගස්සන්න. ලෝකේ බිහි වුණේ මොකටද? ඇයි මේ සත්තු වර්ග දෙකක් ඉන්නේ? ඇයි මේ මිනිස්සු ගැහණු පිරිමි වශයෙන් බිහි වුණේ? ඒක පිළිගත යුතු පාරිසරික සත්‍යයක්, සිද්ධාන්තයක්. කාටවත් උල්ලංඝනය කරන්න බැරි. අනේ එතනින් පටන් ගන්න ඕන ජීවිතේ. මම කියනවා මෙහෙම. සමීක්ෂණයක් කරලා බලන්න දෙකට බෙදලා. පවුල තුල බලන්න නැතුව, ගමක් තුල බලන්න නැතුව, ලෝකයේ තුල බලන්න. එතකොට ඔබට තේරෙවි මේ ලෝකේ බිහි වෙන්නේ පිරිමි සහ ගෑනු. බිහි වෙන්නේ 50ට 50. අනිවාර්යයෙන්ම මොකක් හරි හේතුවක් නිසා එක කොටසක් 59 වුණොත් අනික 49 වෙයි. ඒක හැමදාම තියෙන්නේ නැහැ. මේ මොකටද? පාරිසරික සත්‍ය මොකද්ද මේ? දෙන්න එකතු වෙලා ජීවත් වෙන්න ඕන. අන්න ඒක ඉස්සර වෙලා පිළිගන්න ඕන. Tamanට අයිති එක්කෙනයි. පාරිසරික සත්‍යයෙන්. ඊට පස්සේ ඒක සුරක්ෂිතභාවය සඳහා නීතිගත කරනු ලබනවා. නමුත් ওই නීතිගත කරපු නැති සමාජයේ අපේ මුතුන් මිත්තන්ගේ ඊටත් එහා සමාජයේ ওই නීති පොතේ නැති වුණාට කසාදේ කියන එක ඔවුන් මේ වගකීම බාර අරගෙන ජීවිත අවසානය දක්වා වෙන්න ඔය හිටියා. අර වගකීමනුත් බාරගත්තා. ඒ නිසා ඒක අන්නේ ඒ වගකීම මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. එතකොට මව්පියන්ගේ පැත්තේ අර සිංහාලෝවාද සූත්‍රවල සඳහන් කරුණු මතක් කරගන්න. එතකොට අන්න ඒ මව්පියන්ගේ පැත්තට, වැඩිහිටියන්ගේ පැත්තට හොඳ දෙයක් කියනවා. මේ සමාජයේ මේක වෙනවා, නමුත් නොවන තැන් තියෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. එතකොට එක්කෙනයිනි හම්බ වෙන්නේ. එතකොට ඒ එක්කෙනාට වර්තමානයේ නම් රජයේ නීතියක් තුළ පවරා දෙනවා. නමුත් මේ නීතිය හොරෙන් හෝ නීතියම පාවිච්චි කරමින් තේරෙන භාෂාවෙන් කිව්වොත් මෙහෙම. සැමියෙක් වෙනුවට සැමියන්, බිරිඳක් වෙනුවට බිරියන් පාවිච්චි කරන්නේ නැද්ද? දැන් එතකොට මේ මව්පියන්ගේ වැඩිහිටියන්ගේ මොකද කරලා තියෙන්නේ? අර සීමාව ඉක්මවා ගිහින්නේ.
අපි ගම්මුකෝ පොදුවේ රියදුරා කියන වචනයක්. ලංකාව පුරා යන රියදුරෙක් නම් සමහර විට ඒ රියදුරාට කුටුම්බ 4ක් විතර 5ක් විතර තියෙන පුළුවන් ලංකාව පුරා. නීත්‍යානුකූලව හෝ නැතුව. නීතියනුත් සමහරට බොරුවට. එක්තරා රෝහලක පුද්ගලයෙක් මේ යනවා. අයිතිය කරන්න විවාහ සහතික 4ක් සහිතව කාන්තාවන් ඉදිරිපත් වෙනවා. මේවා කරන්න බෑ බෞද්ධකමට නැත්තම් මනුස්සකමට. අන්න ඒවා ඉස්සර වෙලා වැඩි හිටියන් තේරුම් ගන්න ඕන මේ ආදර්ශය වැරදි කියන එක පිළිබඳව. මොකද මේක මේ ඇතුළත තියෙන කාරණේ මොකද්ද කියලා බලන්න වෙනවා. එතකොට හොයලා තියෙන්නේ වෙන දෙයක්. ඒක කොතරම් එහාට හොයන්න එහෙම ගියත් ඇති වෙන්නේ ඒක තුල පරිහානියක්ටපත් වෙන්නේ. එතකොට මිනිස්කම නෙවෙයි අර පාරිසරික සත්‍යයට එහා ගියා. පාරිසරික සත්‍යයට එහා ගියොත් මිනිස් පාරිසරික සත්‍යයට එහා සත්තුන්ගේ පාරිසරික සත්‍යයට ගොදුරු වෙන්න වෙයි. අන්න ඒක ගැන හිතන්න වෙනවා. ඒ වගේ කටයුතු වලදී. සත්තුන්ගේ පාරිසරික සත්‍ය සුනක දෙහෙතුනකට සැමියන් 4-5 දෙනෙක් ඉන්නවා. වඳුරු විලා රජෙකුට බිරියාවල් ගොඩක් අන්තපුරයක් තියෙනවා. හැබැයි මෙහෙ ඒක කරන්න බෑ. මොකද දීලා නැහැ. මොන නීති හදලා ගන්න ගත්තත් ඒක නීති විරෝධී සහ සදාචාර විරෝධී සහ ඒක රාග මෝහ පොහසත් කරන එකක්. ඒ නිසා අපට ආණ්ඩුවක් තුළ නීති රාමුව තුළ සහ බුදු සමය වැනි නීති රාමුවක් දීලා තිබෙන්නේ බද දෙන්න නෙමෙයි මනුස්සයින්ට. මනුස්සකම පරිස්සම් කරලා දෙන්න. මේක තේරුම් ගන්න. ඒ වගේම මෙතන තවත් කරුණක් තියෙන්න වෙනවා. මව්පිය පාර්ශ්වයෙන් ගත් කල. ඒ තමයි ඔවුන්ට තියෙන්න ඕන තමන් සතු වත්කම පිළිබඳ අවබෝධයක්, තමන්ට පෝෂණය කළ හැකි දරුවන් සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක්. මම නම් කියන්නේ ඒක දරුවගෙන් සීමා වෙන්න කියලා. මම කියන්නේ තමන්ට වත්කමක් තියෙනවා නම් වර්තමානයේ පවතින පහසුකම් දීලා ආදරණීයව දරුවෝ හදන්න පුළුවනි නම් පාසල් යවලා යාන වාහන වලින් සපත්තු මේ සරන් දීලා විදම් කරන්න පුළුවනි නම් පුළුවන් තරම් හදන්න. තවස්තු මනුස්සානම්. එතකොට ඒ අය මෙහෙවන්න පුළුවන්කම තියෙනවා. නිකම්ම අර සමාජයට සතෙක් දාලා නැත්නම් අර මයින නැත්නම් ගිරව නැත්නම් සුනකයා පැටව හදලා කිරිවරණකොට අයින් කරලා ගියා වගේ හරියන්නේ නැහැ. මෙහෙවන්න. තමන් ජීවත්ව සිටින තුරු මෙහෙවන්න පුළුවන්කම තියෙන්න වෙනවා. ඒක තමන් කරා. අන්න අපි වර්තමාන සමාජයේ දකින්න හැම නැතුව ස්වාමියෙක් නැතුව මව දරුවන් සමග ගඟට පනිනවා, මිල්දට පනිනවා, දරුවෝ ටික අරන් දානවා, ජීවත් වෙන්න විදිහක් නැතුව. එතකොට ඒ බඳු පීත්‍රත්වයේ වගකීම වෙලා තිබුණේ බිරිඳ හෝ දරුවන් නෙවෙයි. නැත්නම් දරුවන් නෙවෙයි. තව වෙන මොකක්ද ඕනකමක්. අන්න වෙන පැත්තට මෙහෙවන හිත තියෙන්න බෑ මව්පියන් ගාව. ඉතින් ඒ නිසා මාතෘත්වයේ පීතෘත්වයේ එතකොට අර බුද්ධෝවිය කියන වචනෙන් පිටපනිනවා. ඒ බුද්ධෝවිය කියන වචන තුල තියාගන්න වෙනවා. එහෙම නැත්නම් බ්‍රහ්මාති භික්ඛවේ කියන වචනය තුල බ්‍රහ්ම කියන පදේ අර්ථ දෙකකින් යොදන්නේ ඇති. අපිට වර්තමාන බුදු සමයට ඒක අදාළ නැහැ. මොකද අපි බ්‍රහ්මයව අදහන අය නෙවෙයිනේ. නමුත් ඉන්දිය සමාජයේ මවන්නා බ්‍රහ්මයා නැත්නම් බ්‍රහ්මයාවත යන්න හිටියේ. ඒ මවන්නා කියන අර්ථයෙන් වෙන්නේ නැති ඔය. මොකද මවන්නේ බ්‍රහ්මයා කියන බ්‍රහ්මයා. එතකොට එහෙමනම් දරුවන්ගේ ලෝකේ මවන්නේ මව්පියන්. ඒ නිසා වෙන්නේ නැති එහෙම කියන්නේ නැත්තේ. ඒ නිසා මේවට බාධා පැමිණෙන්නේ මොකෙන්ද? දැන් මව්පියන්ගේ පැත්තෙන් ගත් කල දරුවන්ගේ මේ ලෝකෙට බාධා පැමිණෙන්නේ මොකෙන්ද? බාධා පැමිණෙන්නේ ඔවුන් පුද්ගලයන් වශයෙන් හැඟීම් වලින් වසඟ වුණොත්. ඔවුන් ආසාවන් පිටවස අසීමිතව ලුහු බඳින්න ගියොත්. ආසාවන් තියෙන්නේ බුදු සමය අනුගත් කල නිෂ්ඵල දෙයක් වශයෙන් දැක්කලා ප්‍රහීන කරගන්න ආර්ය පුද්ගලයින්ට. එහෙම බැරි නම් තියෙන්නේ සීමිත සීමාවක් තුළ ඉටු කරගෙන මානසික රෝගීන් බවට පත් නොවේ ඉන්න. අසීමිත සීමාවට යන්න ගියාම මනුස්ස වෙනුවට තිරිසන් පැත්තටයි යන්න වෙන්නේ. අන්න ඒවා පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා. ඒ නිසා අපිට මේ පාලන නීති දාලා තියෙන්නේ නරකට එහෙම නෙවෙයි. හොඳට. ඒ නිසා අපි අර
පවතින රාමුව තුල ජීවත් වෙන්න කල්පනා කරන්න ඕන. මේ හොරෙන් මේවා කරන්න ගියාම තව දේවල් ඒවා තුල හොරය, බොරුව, වංචාව, කපටිකම, රාගය, ද්වේෂය මේවා ඔක්කොම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මනුස්ස නම් තමයි කයෙන්. නමුත් ඇතුළතින් මෙන්න මෙතෙන්ට මාතෘත්වයේ පීතෘත්වයේ පත්වීතු නැහැ. නමුත් අපි මෙහෙම කිව්වයි කියලා මේ සමාජයේ පියවරු සියලු දෙනා සුචරිතවාදී වෙන්නේ නැහැ. මවරු සියලු දෙනා සැබෑ මාතෘත්වයෙන් ඉන්නේ නැහැ. දේවා ඒ අයට තියෙවි. අපේ ඉලක්කය මොකද්ද? වඩාත් සුපිරි මිනිසුන්, මව්පියන් සුපිරි දරුවන් බවට පත් කරන්නට බුදුන් සමය ඉගැන්වීම යොදා ගැනීමනේ. එමනම් මම දකිනවා තවත් විදිහක්. මේකේ තිබෙනවා සාමාන්‍යයෙන් ආදර්ශමත් බව කියන එක. දරුවන්ට මව්පියන්ගේ ආදර්ශමත් බව තියෙනවා. ඉතින් සමහර දරුවෝ කියන්නේ ආදර්ශය මේ හැන්දෑවට අම්මා තාත්තට ගහනවා, තාත්තා අම්මට ගහනවා කියලා, දෙන්න ගහ ගන්නවායි කියලා. බීලා ඇවිදින් හරි නැත්තම් ප්‍රශ්නයකට හරි. ඒක චූටි ළමයින්ගේ කටින් ගත්ත හැකි හොඳට. ගෙදර තියෙන දේවල් අවංකයි, අහිංසකයි, හංගන්න කාරණයක් නෑ. ඒකේ හරි වැරද්දක් දන්නේ නෑ. එතකොට ඒ මොකද්ද කරන්නේ? මව්පියන් ඉදිරියේ, දරුවන් ඉදිරියේ නොමනාකමක් පාවිච්චි කරන්නේ. ප්‍රශ්නයක් විසඳා ගන්නට යමෙක් ලෝභය, දේශය හෝ ලෝභය, මෝහය හෝ දේශය, මෝහය පාවිච්චි කරනවා නම් ඒ බෞද්ධකම නම් නෙවෙයි. ඒකට නීත්‍යානුකූල පැත්තක් තියෙන්න පුළුවනි. එහෙමත් නැත්නම් ඒක විසඳ ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙන්න පුළුවනි. හැබැයි මේක ප්‍රදර්ශනය කරන්න බෑ සුරතල්ලොන්ට. එතකොට ඒක වැරදි ආදර්ශයක් ගන්නවා. සමහර දරුවෝ මම අහලා තියෙනවා කියනවා ඔය වින විවාහයේ අපේ අම්මයි තාත්තයි වගේ වෙන්න ඕන කියලා. අන්න ඒ ඔවුන් අතර තිබිච්ච සාමය, සමගිය, සමාදානය, සැබැඳියාව, ලෙන්ගතුකම ඔවුන් දැකලා තියෙන නිසා. නමුත් එහෙම හිටියොත් වදින පුදන තාත්තලා අම්මලා බවට පත් වෙනවා. අර වගේ වුණොත් එහෙම මව්පියන්ගේ කෙරෙහි පවතින ගෞරවය ඔවුන්ගේ හැසිරීම තුළ නැති වෙනවා. ඒ නිසා මේක විශාල වගකීමක්. මතක තියාගන්න. ඒ නිසා ඒක කිසියම් ආකාරයක දූරදර්ශීව මෙහෙවන්න ඕන දෙයක් වශයෙන් තමයි මම දකින්නේ. නමුත් සමාජයේ 100%ක් දූරදර්ශීව මෙහෙවෙන්නේ නැහැ කියන කාරණය තේරුම් ගන්න. සමන් දෙන ඔබට එසේ විය යුතු නැහැ. මේ හැම එකෙම පාඩම් ඉගෙන ගන්න ඕන. පාඩම් ඉගෙන ගත්තම එහෙනම් මේකේ තව පවතින තත්ත්වයන් පවතිනවා. මේ උපයාස අපයා ගැනීම තුළ කිසියම් ආකාරයක එක දානයක් නොවුනට පරිත්‍යාගයක්. මේ උපයන්නේ Taman වෙනුවෙන්ද? සම්පූර්ණයෙන්ම නැහැ. ස්වාමියානම් බිරිඳ වෙනුවෙන්, පියානම් දරුවන් වෙනුවෙන්. එතකොට අර වැටුපේ හතරෙන් එකක් ඔවුන් පාවිච්චි කළොත් ඉතුරු හතරෙන් තුනම පාවිච්චි කරන්නේ දරුවන් වෙනුවෙන්. ඒවා වඩාත් යහපත් පැත්තට හැඩගස්සන එකක් තමයි බුදුසමය ඉගැන්වීම තුළ පවතින්නේ. නමුත් බුදුසමය ඉගැන්වීම අතහැරලා දාලා යන්න ගියාපුවම එතකොට කොතන හරි අර කකුල කෙලින් තියන්නේ නැති කොර කකුලක් බවට පත් වෙනවා. කොත අඩාල වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ කරුණු මාතෘත්වයේ පීතෘත්වයේ තේරුම් අරගන්න ඕන. තේරුම් අරගන්නවා විතරක් නෙවෙයි, තව එහාටත් මේකේ තියෙනවා තේරුම් ගන්න ඕන කරුණක්. දැන් ඔය ජීවිතයක මේ හැමදාම අපි ළඟින් ඉන්න ඕන කියලා එකක් නැහැනේ. ඔවුනුත් ඊට පස්සේ දූ දරුවන් අප අතහැර යාවි උන්ගේ දරුවන් රකින්නනියා කියන මේකට සිදු වෙනවා. අපි ගෙදරම තියාගන්නත් බෑ, අපි ළඟම තියාගන්නත් බෑ. ඔවුන්ටත් එහෙම කුටුම්බයක් සකස් වෙනවා. වත්තෙම ඉන්නත් පුළුවන්, ලංකාවේ කොහට හරි යන්නත් පුළුවන්, රට යන්නත් පුළුවන්. මේවා තුළ මම දකිනවා කිසියම් ආකාරයක Tamanගේ කර්ම ශක්තියනුත් බලපානවායි කියලා. අන්න එහෙම පැත්තකුත් තියෙනවා. අප උපස්ථාන ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. අන්න මව්පියන්ට කල් තියා තේරෙන්න වෙනවා අප උපස්ථාන ලැබුණත් හොඳයි, නොලැබුණත් අහිතක් නැහැ කියන තැනට
අපි මෙච්චර මේ දේවල් කරලා තිනවා අපි ගැන බලන්නේ නැහැ කියලා තරහෙන් ඉඳියොත් එහෙම ඔබට යහපතක් වෙනවද? ඒ නිසා Tamanගේ පැත්ත යුතුයකම් ඉටු කරන්න සරුංගලයට උඩ යන්න නූල් දෙන්න. හැබැයි සරුංගලේ ඊට පස්සේ Taman ළඟ තියෙන්නේ නැහැ කොහාට හරි යනවා. ඒ සරුංගලයට නූල් දීපම හැටිනේ. ඉහළ ගිය එක ගැන සතුට වෙනව වරුණාම සරුංගලේ මග ළඟ තියෙන්න ඕන කියලා හිතන්න එපා. ඔවුන් ඔබ බලා ගනීවි, ඔවුන් ඔබ බලා නොගනීවි. මේ දෙකටම මොකක්ද අපිට මුහුණ දෙන්න ඕන? අන්න ඒ නිසා ජීවිත අවසානයේ ජීවත් වෙන්නට ක්‍රම හැම ඔවුන් උදව් කළත් නොකළත් තියාගන්නට කල්පනා කරන්න වෙනවා. සමහර අම්මලා තාත්තලා වැඩිපුර වරුවන්ට ආදරය දක්වලා තමන් සන්තක සියලු දේවල් නිත්‍යානුකූලව ලියා දීලා අනතුරුව බෑනාගේ හෝ ලේලිගේ නිවසට පැමිණීම මත නිවසින් එළවලා දාලා වැඩිහිටි නිවාසවල දුක් විඳින අම්මලා තාත්තලා ඉන්නවා. ඒකට ධර්මයේ සාමාන්‍ය සමාජය කියන්නේ ජීවිත බුද්ධිය නැති කරගත්තාම වෙන දෙයක් කියලා. අර ගුණධර්ම නොසලකන සමාජයක් තුළ ජීවිත බුද්ධියත් වැදගත් වෙනවා. හැබැයි මම නම් අපේ මව්පියන් තුළ මුතුන් මිත්තන් තුළ ජීවිත බුද්ධිය දැක්කේ නැහැ. සියල්ල ලියලා දීලා නිදහසේ හිටියා. ඔවුන්ට ඒ රැකවරණය තිබුණ නිසා දරුවන්ගෙන් අර එලවන්න හරි පන්නහන් නොසලකා හරින්න ගියේ නැහැ. එහෙම නිදහස් වෙන්නත් ඕනේ ඇත්තටම. නමුත් විශ්වාස නැත්නම් අරකට වළංගු වෙනවා. ඒ නිසා මේවට නියත පාරක් නැහැ. ඒ පවුල්වල ඒ දරුවන්ගේ ක්‍රියාකලාපය තුළ නියත පාරක් නැහැ. මොකද තපා ගන්න වෙනවා. මෙතකොට මේක තේරුම් ගන්න ඕන ජීවිත අවසානයේ අපිට මේ තරුණයෙක් වෙලා ඉගෙනගෙන දරුවන් හදලා මහලු වෙලා මැරෙන්න විතරක් නෙවෙයිනේ බුදු සමයෙන් උගන්වන්නේ. මේ අනුගමනීය ක්‍රියාමාර්ගය තුළ ඔබේ මනස පිරිහෙන්න ඕනද දියුණු වෙන්න ඕනද? මානසිකත්වයේ පරිහානියටපත් වෙලා බෑ. මම දකිනවා මෙහෙම. ඇතැම් මව්පියන්ට දරුවන් ගොඩක් ඉන්නවා. පහසුකම් ගමේ නැහැ. කෑම බීම සහ බෙහෙත් හේත් හොයන්න ගොඩක් දුර පයින් යන්න වෙනවා. ඉස්සර දැන්ට වඩා පයින් කිලෝමීටර් 2 3 4 අරන් ගිහින් රෝහලට අරන් ගිහින් බෙහෙත් හේත් කරන එක මේ බර දරන එක කරනවා. මේ නිසාම මේ අම්මලා තාත්තලාට ධර්මයේ ගැන හොයාගන්න වෙලාවක් නැහැ. බැලුවම ජීවිතේ වයසට ගිහින් තියෙන දරුවන්ම හදලා ධර්මයේ පැත්ත හොයන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් මා පැහැදිලි කරන ආකාරයට ජීවිතේ අගට ගිහින් ගන්න පුළුවන් එකක් මේ තේරන් අනුගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි ධර්මයේ කියලා කියන්නේ. ඒ නිසා 100%ක් අර යුතුයකම ඉටු කරන්න ගිහින් මේ පැත්ත අහිමි වුණොත් එහෙනම් අර දරුවන්ගෙන් නොලැබෙන යුතුයකම් ඉටු කිරීම සහ අහිමිවීම තුළ තමන්ගේ ජීවිතේ අගාධයක් පශ්චාත්තාපයටපත් වෙන එකක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ ගැන හිතන්න ඕන මව්පියන්. ඒ නිසා ආගමික ජීවිතය කියලා කියන්නේ දරුවන් අතහැරලා කැලයට ගිහින් මහාන වෙන එක හරි නෙමෙයි. මේ ජීවිතය තුළම ආගමික ජීවිතය තියෙන්න වෙනවා. ඔබ එහෙම ඒ පැත්තට නැඹුරු වෙලා කරුණ තේරුම් ගන්නවා ශ්‍රවණය කරනවා නම් දරුවොත් ඒ පැත්තට නැඹුරු වෙන්නේ. ඔබ ආගමික පැත්ත පිළිබඳ මොනම ලැබියාවක් නැත්නම් දරුවොත් කල්පනා කරයි පින් කරන්න ඕනේ මහලුන්ෙන් පස්සේ සිල් ගන්න යන්න ඕනේ මහලුන්ෙන් පස්සේ කියලා. අයිද ඔබට පෙන්නන්නේ ඒකනේ ආදර්ශය. වෙන මේකට මම විරුද්ධයි. මේ ජීවත් වෙලා ඉවර වෙලා සිල් ගන්න යන එකට හරි පින් කරන්න ලෑස්ති වෙන එකට හරි මුළු ජීවිතේම යහපත් දේවල් තේරුම් ගත්තන් පටන්. ඒ නිසා ඒ කටයුතු කරන අතර තමන්ගේ පැත්ත තමා පිළිබඳ සිතා බැලීමට කාලයක් කැප කරන්න වෙනවා. ඒ නිසා ජීවිතේ අර්ථවත් වෙනවා කියලා කියන්නේ දරුවන් ධනවත් වී යහපත් වීම පමණක් නෙවෙයි. ඒකත් අර්ථවත් වීමක්. තව තමන්ගේ ජීවිතේ අර්ථමත් වෙන්න වෙනවා. ජීවිතෙන් සමුගන්න දවසට දාලා යන්න බැරි දෙයක් තියෙන්නත් බෑ. කවුරුවත් එක්කලා අමනාපෙන් පරලෝ යන්නත් බෑ. ඒක නිකම්ම බෑනේ. ඒක හදාගන්න වෙන කාරණයක්. ඒක තමන් හදාගන්න ඕන කාරණයක්. මේ බඳු තත්ත්වයන් යටතේදී අපට මේ යුතුයකම් විතරක් සලකලා හරියන්නේ නැහැ. තවත් එහාට ගැඹුරු කාරණේකුත් තියෙනවා. ඉතින් මට ඕවයිද මතක් වෙන කරුණු තියෙනවා සමහර දවස්වලට මම දේශනාවල කියනවා. මගේ මතකයේ තියෙන යම් කරුණු. මේ අපි කරන ක්‍රියාකලාපයන් දෙස දරුවන් බලන් ඉන්නවා. බලන් ඉන්නවා කෙනෙක් ඒ ස්වභාවයෙන්ම ආදර්ශයට ගන්නවා.
මංගයක් මෙහෙමයි දුටුවේ ඕක. දැන් මගේ මව මගේ සොයුරයන් හෝ සහෝදරයන් අලවනවා නම් ඊළඟ බාලා ඉන්න අය තමයි මේකෙන් ආදර්ශය අරගෙන සාරියකුත් ඇඳගෙන සෙරෙප්පු දෙකකුත් දාගෙන බෝනික්කෙකුත් අරගෙන අම්මා වෙලා. බෝනික්කා තමයි දරුවා, දියණිය නැගණිය තමයි අම්මා. දැන් අර අම්මගේ ක්‍රියාකලාපයේ ආදර්ශයට ගන්නවා. සමහර විට මමත් පියාගේ ක්‍රියාකලාපයේ ආදර්ශයට අරගෙන කෙසෙල් කොටුවෙන් ගලවලා විසික් කරපු කෙසෙල් ගසක් හිටවලා සරු වෙලා ඒක විශාල වශයෙන් හැදිලා කෙසෙල් ගෙඩි කාපු මතකයකුත් මට තියෙනවා. අර මව්පියන් කරන දේවල් පුරුද්දට කරලා තියෙන්නේ නැතුව ආයේ මේ දැනගෙන කරලත් නෙමෙයි. ඒ නිසා මේ පූර්වාදර්ශය කියන එක හැම විටම යහපත් පැත්තට දෙන වැරුණම අයහපත් පැත්තත් පූර්වාදර්ශය වෙනවා කියන එක නම් අමතක කරන්න එපා. අනේ එතනදී තමයි මේ මව්පියන්ගේ ක්‍රියාකලාපයන්ගේ දරුවන්ට අයහපත් පැත්ත ලැබෙන්නේ. මට මතක නෑ මේක තිබුණේ කොතනද කියලා. දැන් කියවලා තියෙන්නේ විශාල කාලයකට පෙර නිසා. මේක මගේ දේශනාවල මම ඇතුළත් කරනවා, අහපු අය නම් මතක් කරගන්නේ, අහපු නැති අය. මේකට කියන්නේ ලබු කට්ටේ කතාව කියලා. අන්න ඒ මව්පියන්ගේ වැරදි ආදර්ශය පෙන්වන හොඳ උපමාවක්. දැන් මේ කතාවට සම්බන්ධ චරිත 3ක් ඉන්නවා. මොනුබුරා, පියා, පියාගේ පියා. පියාගේ පියා මහලොයි. ඔහු තනියම ඉන්නේ. දැන් බලා ගන්න ඕන පියා විසින්. නමුත් අන්න අර අන්‍යෝන්‍යතුකම් ඉටු නොකරන, පලනොකිය පලා නොබෙන, නොමරා මරන් ජීවත් කරන නොසැලකිල්ලෙන් තමයි බලා ගන්න. ළඟට යන්නේ නැහැ, ඈත ඉන්නේ. නාවන්නේ නැහැ. ආදරය කරන්නේ නැහැ. කන් නොමරින්න ඕන නිසා කැඳ ටික එහෙම ලබු කට්ටකට දාලා තමයි ළඟට තල්ලු කරන්නේ. අම්ම එකට කියන්නේ පුළුවන් නම් බීපන්, බැයි නම් බීපන් කියලා. එතකොට දැන් මේක දිහා බලන් ඉන්න දරුවෙක් ඉන්නවා. ඉතින් මෙහෙම කාලයක් ගිහින් බැලුවාම මේ කරන වැඩේ දරුවා බලන් හිටියයි කියලා තියෙනවා. දහසක් බලපුවාම ලබු කට්ට නැතිලු. හොයනවා, බිරිඳගෙන් අහලා බලනවා නෑ, වටපිට හොයලා බලනවා නෑ, තාත්තගෙන් අහලා බලනවා නෑ. පුතාගෙන් අහලා බලපුවම කියනවා මම ලබු කට්ට හංගලා තියෙන්නේ. ඇයි? තාත්තා නාකි වුණාම තාත්තට කැඳ දෙන්න. ඒ ආදර්ශයේ පුළුල්ව ගන්න වෙනවා. ඔය කැඳ කතාවට විතරක් නෙවෙයි ඕක. තමන්ගේ මව්පියන්ට යම් ආකාරයකින් සැලකුවොත් ආපහු තමන්ටත් මේක එනවා. අන්නේ නිසයි අපට වගකීම් තියෙන්නේ. ආදර්ශමත් වෙන්න ඕන කෙනෙක්ගේ තේරුම. ඉතින් එතකොට දොස් කියලා හරියන්නේ නැහනේ. අන්නේ අන්‍යෝන්‍ය වගකීම් තුළ මම දකිනවා සමාජය තුළ, අපේ සංස්ථාවන් තුළ පරම්පරා 3ක් නැත්නම් 4ක් තියෙනවා. 4 වෙනි පරම්පරාව මුත්තා, 3 වෙනි පරම්පරාව අත්තා, 2 වෙනි පරම්පරාව තාත්තා, 4 වෙනි පරම්පරාව පුතා. මෙහෙම ඉන්න. මේ සේරමත් එකට ජීවත් වෙනවා. මේ සේරටමත් වැඩිහිටියන්ගේ ආදර්ශය තියෙනවා. ඒ මව්පියන්ගේ පැත්ත ගත්තාම. එතකොට දරුවන්ටත් තව කතාවක් තියෙනවා කියන්න. ඒ යුගවලදී ඒ මව්පියන් ඒ ශිල්පයන්ට දක්ෂයෝ. නමුත් අපි උපන් යුගයේ තියෙන පහසුකම් ඔවුන්ට තිබුණේ නැහැ. අපි දන්න දේවල් දන්නේ නැහැ කියලා මව්පියන් නූගත්තු ගණයට දාන්න යන්න එපා. තව ටිකක් කල් යනකොට ඔබත් නූගත්තු වෙනවා ඉස්සරහට එන තාක්ෂණය හමුවේදී. ඒ කාලේ දරුවන්ගේ මනසට ගෝචර වෙන කාරණයක්. නමුත් ඒ යුගයේදී වුණොත් ඒ තිබුණ කාරණාවලට අනුවගත් කල දක්ෂයෝ. ඔබට පරිගණකේ හුරු ඇති. මව්පියන්ට පරිගණකේ හුරු නැතුව ඇති. පරිගණකේ හුරු නැති වුණාට ඔවුන්ට ඊට එහා තිබුණා වූ මැහුම් ගෙතුම් හරි තවත් දේවල් අරන් බලන්න දක්ෂ නැද්ද කියලා. ඒ නිසා තමන් දන්න දෙයින් අනිත් අය සුළු කළ තපන්ට යන නරකයි. ඒ යුගයේ උන් දක්ෂයන් ඉඳලා තිබෙන්නේ. අපිටත් මේක තේරුම් ගන්නවා ඉස්සරහට. ඒ තේරුම් ගැනීමේදී ඔවුන් එතනදී මානෙන් ඉස්මතු වෙන්නේ නැති වෙන්න තේරුම් ගන්නට වෙනවා. ඔවුන් ඒ යුගයේදී දැනගත්ත දේ දැනගන්න. තව ඉස්සරහට තව වෙනස් වෙනවා.
ඒ කෝක වුණත් මොකටද මේ තියෙන්නේ මේවා? ඒ යුගයේ හොයා ගැනීම මොකටද තියෙන්නේ? ජීවන පහසු සඳහා යොදා ගන්න. ඒකට තහනම් නීතියක් පනවලා නැහැ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පනවලා තිබෙන්නේ මේ වැඩේ කරන්න ගිහින් සිතා පිරිසුදු වෙනවා නම් ඒක කරන්න එපයි කියලා. ඉස්සර හරි දැන් හරි ඉස්සරහට හරි. යම් දෙයක් කරන්න ගිහින් තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් අපිරිසුදු වෙනවා නම් එනවා වෙලදම් කරන්න ගිහින් හරි මහානකම් කරන්න ගිහින් හරි දේශපාලනය කරන්න ගිහින් හරි දරුවන් හදන්න ගිහින් හරි අර වැඩේ වුණොත් ඒක තමන්ට බලපානවා. මෙන්න මේ தත්ත්වයන් තේරුම් ගත්තාම අපිට වැදගත් වෙන කරුණක් තිබෙනවා. මුල සිටම පුද්ගලයෙක් වශයෙන් බලනවට වඩා පුද්ගලයා සිත කය කියලා දෙකකට බෙදාගෙන සිතේ අපිරිසුදු වීම වළක්වාගෙන යන ගමනක් මව්පියන් දයා යුතුයි. දරුවන්ටද මේ ආදර්ශය ලබා දිය යුතුයි. අන්න ඔය ඈත්වීම කියන එක සිදු වෙන්නේ කයෙන් නෙවෙයි. සිතින්. ඔබ මෙහෙම අත්හදා බැලීමක් නැත්නම් ඔබට අත්දැකීමක් තියෙනවද බලන්න. අපේ සමාජය තුළ ආදරය තුළ හරි නැත්නම් අපයෝජනා තුළ හරි විවාහය එක්තැන් වෙනවා. ඒ එක්තැන් වුණ දවස සුන්දරයි අලුත් නැවුම්. නමුත් ඒ දවස වගේම අවුරුදු 50ක් 60ක් ගිහින් ජීවත් වෙන අය 100%ක්වත් ඉන්නවද මේ සමාජයේ? ඔවුනොවුන් එදා ඉඳලා ඔවුනොවුන්ගේ ඇදපළදු අඩුපාඩු හොයන්න ගියාපුවම අර සුන්දරත්වය නැතුව යනවා නේද? කතා බහ කරන්න දෙයක් නැතුව යනවා. එකට ඉන්න නැතුව යනවා. ලෙන්ගත්කම නැතුව යනවා. මේ වෙන හැටි තේරෙන්නේ නෑ නේද? ඒක හැමෝටම වෙන්න ඕන දෙයක්ද? නෑ. මම නම් ඒක එහෙම වෙන්න ඕන කියලා කල්පනා කරන්නේ. මම කල්පනා කරන්නේ මව්පියන් බවට පත් වෙලා දරුවන් හදලා දරුවන් වෙනවා ගියාම ඊට පස්සේ තමයි තවත් ආදරෙන් ඉන්න ඕනොන්ට රැකවරණය තුව. ඒකට චිත්ත අභ්‍යන්තරයේ ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නොපිරෙන ජීවිතයක් ගත කරන්න ඕන. අන්න ඒක සිත පිළිබඳ අවබෝධයක් නැති අයට නැහැ. ඒ නිසා පෘථග්ජන සමාජයේ යහපත් දෙයට නැඹුරුණ සමාජයේ ජීවිත ගිනිගයක්, ඛේදවාචකයක් බවට පත් වෙනවා. ඒක බැහැර කරගන්නේ කොහොමද? ඒ නිසා අපි දකිනවා අර්ථයෙන් විතරක් බෑ ධර්මයෙන්ුත් ඕනේ කියන එක. ඔය අර්ථයෙන් ධර්මයෙන් කියන පදේ කොහොමද අරන් තියෙන්නේ? අර්ථය කියන්නේ තේරුම කියන එක නෙවෙයි. අර්ථය කියන්නේ අර්ථ ශාස්ත්‍රය කියන වචනේ පැත්ත. ඒ කියන්නේ ආර්ථික වශයෙන් පළමුව ඇඳුම් පැළඳුම් නිවාස වේත්තේත් කුසගින්න නිවා ගන්න ඒවා උපයා ගන්න ඕනනේ. ඒවා උපයා ගන්න ගිහින් ධර්මය අතහැරියොත් එතකොට පරිහාන ධම්මා. එතකොට හොයාගත්ත අපේක්ෂිත ජීවිතයේ සුන්දරත්වය විඳින්න හම් වෙන්නේ නැහැ. මිනිසාගෙන් සුන්දරත්වය උදුරා ගනු ලබන්නේ මායя විසින් නැත්නම් ලෝභ දේශ මොහ විසින්. කොහේ හිටියත්. ඒ නිසා ඒක බලවත් නොවන ජීවිතයකට මුලින් ඉඳලම හුරු කර ගන්න ඕන. ඉතින් මේතනදී මට පැහැදිලි කරන්න තියෙන කරුණක් තිබෙනවා. එතකොට මම මේ මාපදාපිතුන්නම් කතාව ඉක්මවා යමින් තව එහාට ගාථා පදයක් දෙකක් ගන්නවා. කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ධම්මන්න පස්සති. දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මන්න පස්සති. ඔය කුද්ද දුට්ඨ කියන වචනේ ටික සිංහලට පරිවර්තනය කරගත්තාම ලෝභය සහ ද්වේෂය. මේවා සිතට ආපු මොහොතට අර්ථයක් ධර්මයක් පේන්නේ නැහැ. පුද්ගලයා අම්මද තාත්තද දුවද පුතාද අන්දන් තමන් තදා හෝති. උන් අන්ධයෝ බවට පත් වෙනවා. යම් ලෝභං සහතේ නරං දෝසං සහතේ නරං ඉන් මොසපත් වීම. අන්න මේක ආරම්භයේ පටන්ම යම් කිසි කටයුත්තක් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු අවස්ථාවක් නෙවෙයි. මේ මොසපත් වුණ අවස්ථාව. මට මතකයි මම 5 වෙනි ශ්‍රේණියේ ඉන්නවා. මගේ ගුරුතුමියගේ නමත් ඕනනම් කියන්න පුළුවන්. දැන් නම් මං හිතන්නේ ජීවිතුන් අතර නැතුව ඇති. මේ පන්තියට පෙරගහයට ඉන්නකොට එනවා තාත්තෙක් කොටුවක් අරගෙන. අපි විස්මිත වුණා, බය වුණා. ගුරුවරයෙක් කරන්න දෙයක් තිබුණෙත් නැහැ. ආපු ගමන් මොකද කරන්නේ? ළමයා අල්ලගෙන හොඳටම 4-5ක් ගහලා යන්න ගියා.
පාසලට එහෙම අයිතියෙන්වත් අයිතියක් නැහැ. නමුත් එදා ගුරුවරයාට බලන් ඉන්න සිද්ධ වුණා. මොකක් හරි හොරකමක් වැරද්දක් කරලා වෙන්න ඇති පුතා. ඇවිදින් තාත්තා මොකද කරේ? පන්තියට ඇවිදින් ගහලා ගියා. එතකොට දරුවත් වැරදි ගුටි කන්න ඕන වැරද්දක් කරලානේ ඇත්තේ. නමුත් තාත්තගේ යොසීම හොඳද? ගුරුවරිය ඉදිරියේ පාසලේදී දරුවන් ඉස්සරහා මෙන්න අයිතියක් තියනවාද? ඔහු පාලනය කරගත්තේ නෑ නේද ඔහුගේ දේශය? අන්න මේ දරුවන් ඉදිරියේදී මේ අන්තවාදීව ද්වේෂයෙන් කටයුතු කිරීම කියන එක මව්පියන්ට ගැලපෙන්නේ නැහැ. ඔවුන් වැරදි කරනවා නම් සංසුන් වෙලා නිමිලා කියලා දෙනවා වරුණාම තමන් නොසන්සුන් වෙලා කියන්න එපා. ඒ තමයි දරුවන් පිරිහෙන දරුවන් ඇට්ටර වෙන දරුවනුත් ඒ පාර යන පාර. නමුත් දරුවන් කරන සියල්ල හරි කියන්න හෝ සියල්ලට ඉඩ දෙන්න යන්නත් එපා. ඒක ත්‍රිපිටකයේ නොතිබුණාට සමාජයේ පවතිනවා. මොකද්ද? හැඳිගාලා හොද්ද හැදුනේ නැත්නම් ඒ හොද්දෙන් වැඩක් නැහැ කියලා. තරවටු නොකර දරුවෝ හදලා බෑ. තරවටු කරනවා කියන එකේ තේරුම තරහෙන් ගහනවා කියන එක නෙමෙයි. වැරදි පැත්තකට යන්න හදනවා නම් පාලනය කරනවා කියන එක. මේ සියල්ල කතා කරලා ඉවර කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් තියෙන්නේ. අපට පැයක් ගත වෙනකොට ওই ටිකක් විතරයි කියන්න පුළුවන්කමක් තිබෙන්නේ. එහෙනම් මේ බඳු තත්ත්වයන් යටතේදී අපට මව්පියන් හරි දරුවන් හරි මේ ජීවත් වීමේදී මේ කුටුම්බය තුළ පාවිච්චි නොකළ යුතු කාරණා ටිකක් තියෙනවා. අන්නේ කාරණා ටික පාවිච්චි කරන්න එපා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කිරීම, දූරදර්ශීව කටයුතු කිරීම, එහෙම නැත්නම් සංසුන්ව කටයුතු කිරීම තමයි හැමෝටම වටින්නේ. නමුත් මේක තියෙනකොට ඒ ගෙදර හෝම් ස්වීට්ස් හෝම් කියලා කියන්න පුළුවන්. නැත්නම් ඒක ගෙයක් නෙමෙයි ඊටකොට අම්මා හොඳ නිසා නැත්නම් තාත්තා හොඳ නිසා ඒක ගෙදරක් බවට පත් වෙනවා. මිහිරි ගෙදරක් බවට පත් වෙනවා. නමුත් ඔවුන් සියලු දෙනා ඔවුනොවුන්ට කීකරු නැති ගරු කරන්නේ නැති ඔස්සාගේ මැස්ස යන්න බැරි තත්ත්වය ආය නම් ඊට පස්සේ ඒක පරිලාහ නිරයක් බවට පත් වෙනවා. මානන් දකින්නේ පරිලාහ නිරයක් බවට පත් කරගන්න නැති ජීවිතයක් ගත කරන්න අම්මයි තාත්තයි දරුවෝයි සේරම වග කියන්න වෙනවා. ඒ නිසා අපි දකින්නේ මේ ජීවිතය තුළ තහනම් පැත්තක් තිබෙනවා. බුදු සමය අනුවගත් කල. බඩගින්නට ආහාර ගන්න එක තහනම් නැහැ, දුම් පෙළඳුම් තහනම් නැහැ. ආශාවන් බුද්ධියෙන් තහනමුත් නැහැ. ඉගෙන ගන්න එක තහනමුත් නැහැ. මුදල් හොන්තල් හොයන එක තහනමුත් නැහැ. සමාජයට මෙහෙවරක් කරන එක තහනමුත් නැහැ. දරුවෝ මව්පියන් බලා ගන්න එක හෝ මව්පියන් දරුවන් බලා ගන්න එක තහනමුත් නැහැ. මේ පිළිබඳ ලස්සන සූත්‍රයක් තිබෙනවා. ටිකක් දිග වැඩි දවසක කෙටි කරගන්න පුළුවන් වුණොත් පැහැදිලි කරන්නම්. එහෙම නැත්නම් පැය එකමාරක් අරන් හරි පැහැදිලි කරන්නම්. මේවා අපි ළඟ තියෙනවා අවශ්‍ය දේවල් වශයෙන්. තහනම් මොකද්ද? බුදු සමයේ. තහනම් ලෝභ කිරීම තහනම්, ද්වේෂ කිරීම තහනම්. ලෝභ සමග මෝහ තහනම්, ද්වේෂ සමග මෝහ තහනම්. අන්න ඒක නොකර ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉතා ඉක්මනින් මව්පියන් ඉගෙන ගන්න දරුවන්ටත් උගන්වන්න. ඒක ඉගෙන ගත්තොත් දරුවන්ගේ ජීවිතයේ අවසානයේ අගාධයක් බවට පත් වෙන එකක් නැහැ. එහෙම නැතුව මේවා පෝෂණය කරගෙන මීට එහා ලෞකික සැප තියනවායි කියලා ගමෙන් නගරයට නගරින් විදේශයට මෙහෙම ගියොත් කෙලවර පරාජයක්. මොකද ඔය එහාට ගින් ඕක හම්බ වෙන්නේ නැහැ. එතනතර කෙනෙක් ආත්මාර්ථකාමී වෙනවා නම් ආත්මාර්ථකාමීත්වයේ දුක අන්තිමට බාර ගන්න වෙනවා. මේක ගැඹුරු කරුණක්. මම දකින්න දෙයක් සමාජයේ. ඒ නිසා බුදු සමයේ පෙන්වනු ලබන්නේ මිනිසාට ජීවත් වෙනකොට ආත්මාර්ථකාමී නොවෙන්න. ආත්මාර්ථකාමී කියලා කියන්නේ එතකොට අර තමා ගැන පමණක් හිතන, දරුවන් ගැන බැරඳම හිතන්නේ නැහැ. එතකොට ඔහුට විවාහ 4-5ක් තියෙනවා ලංකාව පුරා. ඒ ආත්මාර්ථකාමී වෙලා තිබෙන්නේ. එහෙම නැත්නම් මව්පියන් පැත්තක තියලා ඒගොල්ලෝගේ ධනෙ ටික ලියාන පැත්ත පලාතට නෑවිදින් ඉන්නවා. දැන් දරුවන් ආත්මාර්ථකාමී වෙලා. ඔවුන්ට සැප හම්බ වෙන්නේ නැහැ බුදුදහමේ පෙන්නන. කැම්බීම් ඇඳුම් පැළඳුම් තිබුණාට ඔවුන්ට මානසිකව සැනසීම හමු වෙන්නේ නැහැ. මේවා පිටිපස්සේ කිසියම් ආකාරයකට මේ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා තියෙනවා. ඒකට කියනවා කර්ම විපාක කියලා. කර්ම විපාක කියන්නේ පව්කම් සහ දුක් විපාක වෙන එක තරක් නෙවෙයි. ඒ නිසා මව්පියන් යහපත් වෙලා යහපත් විපාක, දරුවන් යහපත් වෙලා යහපත් විපාක පැත්තට යන්න, අයහපත් පැත්ත පිළිබඳව බලවත් කරගන්න යන්න එපා. බලවත් කරගන්න ගියොත් ඒකේ විපාක වාරය
පුපුරායාමක්. ඒ විතරක් නෙමෙයි මේක පරලෝ ජීවිතය අසාර්ථක වෙන දෙයක් බවට. අපි ජීවිතේ මෙතනින් කෙලවර කරන එකක් පෙන්වන්නේ නැහැ. මේ ලබාගත් ජීවිතේ ඊට වඩා ඉහළට ගිහින් ආධ්‍යාත්මික පිළිබඳ අවබෝධයෙන් යුක්තව මේ ජීවිතය තුළම ලෞකිකයේ පමණක් නොව ලෝකෝත්තරයකුත් ලබන්න පුළුවන්, මනසකටපත් වෙන්න පුළුවන් පවුල් වල සමහර අයට. ඔක්කොටම බෑ. මොකද 100%ක් එහෙම හැදුනේ නෑ එදා. එහෙම පැත්තකුත් තියෙන බව. ජීවිතය තුළ ඉවත් වෙලා ඉවරලා මේක හොයනවට වඩා ජීවිතය තුළ මේක හොයා ගන්න ඕන බව. මව්පියන්වත් තේරුම් ගන්න යුතුයි. මව්පියන් ඊටත් පෙර දරුවන්ට තේරුම් කර දිය යුතුයි. අතහැර යා යුතු පැත්තක් නෙමෙයි මේ. අධ්‍යාත්මික ආරක්ෂාව, අධ්‍යාත්මික පරිහානියට පත් කරගන්න නැතුව ඉන්න එක කියන එක සුරක්ෂිත කරගෙන යා යුතු ගමනක් බව මව්පියෝ සහ දූ දරුවන් තේරුම් ගනිත්වා. මේ කරුණු තේරුම් අරගෙන සමාජයේ පවතිනා වූ දුර්වලකම් ඔබේ කුටුම්බයට ගේන්න නැතුව ඔබ ආදර්ශමත් මව්පියන් බවට පත් වෙන්න, ඔබ ආදර්ශමත් දූ දරුවන් බවට පත් වෙන්නට හිතට ගන්නා ලෙස බඳක් කරමින් මේ කරුණු පැහැදිලි කිරීම මේ පමණකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා අංක 907-3D ලිහිණි උයන උඩවත්තපාර මාලබේ නිවසේ පදිංචි ලක්ෂ්මන් පුෂ්මානන්ද පුතණුවන්, පිළියන්දර සිද්ධිමුල්ලේ පදිංචි ලක්ෂ්මී පුෂ්පලතාලා සහ දෙහිවල නැදිමාලේ පදිංචි අනුමා විජයන්ති යන දියණිවරුන් දායකත්වයෙන් දරා තිබෙනවා. මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් 2020 අගෝස්තු මාස 31 වන දින පරලෝ සැපත් වසරක් සපිරෙන අංක 907-3D ලියුණෙන උඩවත්තපාර මාලබේ නිවසේ පදිංචි සිටි ප්‍රේමවතී පෙරේරා මෑණියන්ට උපහාරයක් පිණිස වේවා, අවශ්‍ය නම් පින් අනුමෝදන් වේවා. මෙව හදන්න ඔබ හිතින් මෙව හදාගන්න. කෙලින්ම හැමෝටම පින් දෙන්න පුළුවන් කියලා ත්‍රිපිටකයේ කියන්නේ නැහැ. නමුත් උපහාරයක් දක්වන්න පුළුවන්. ඒකී පුණ්‍ය ශක්තිය බලෙන් එතුමගේ භව ගමන සුවපත් වී මතු උපදිනා භවයකදී ගෞතම සාසනය තුළම නිවන් අවබෝධයට මං පොත් පෑදේවා. සමහර වචන වුණයි මම සම්පූර්ණ කරනවා මට තේරෙන ආකාරයෙන්. දැනට වසර 9කට පෙර පරලෝසෙපත් යූ චාල්ස් පියාණන්ටත් වසරකට පෙර පරලෝසෙපත් සීලා පෙරේරා ඥාතිවරයටත් අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වේවා. උන්ට උපහාරයක් වේවා. ගෞතම බුද්ධ ශාසනය තුළින්ම මිනිසත් බව ලබා නිර්වාණ අවබෝධයට මං පෙත් පෑදේවා. දායකත්වයේ දරූ දරුවන් මුණුබුරන් මිනිබිරියන් ඇතුළු ඥාති පවුල් වල සියලු දෙනාට ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය දීර්ඝායුෂ වැඩි වීම පිණිස හේතු වේවා. ඒ වගේම ජීවිතය සකස් කර ගැනීම පිණිස අවබෝධය හේතු වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. වුන් සියලු දෙනාගේ රැකිරක්ෂ කටයුතු දිනුවෙන් දිනුවටපත් වේවා. දූ දරුවන් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. අර මතක් කරපු ලෝභයෙන් දේශයෙන් මෝහෙන් පුරව ගන්න නැතුව යනකොට තමයි සාර්ථක වෙන්නේ. ආත්මාර්ථකාමී යන්න එපා කවුරුත්. පරලෝසෙපත් අනිකුත් සියලු ඥාති වර්ගයාමී පන්මානුදන් වේවා. උන්ගේ භවගාමී ජීවිතයේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවසන් වේවා. මේ ජීවිතය අවසන් වීම කියන එක අසුපාදීව හිතන්න එපා. මෙහෙම ජීවිතය අවසන් වෙලා නිවනක් ලැබෙනවා නෙමෙයි, නිවන ලැබුණාම සතර ගමන නැතුව යනවා කියන එක තේරුම් ගන්න. නැත්නම් මේකට බය වෙයි. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය දේශකයන් වහන්සේලාට ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධියකින් භව ගමන කෙලවර කර ගැනීමට මෙම පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒකී පුණ්‍ය ශක්තිය බලෙන් ඕන් සියලු දෙනාගේ ආයු වර්ෂ සැපබල වැඩේවා. ශ්‍රී ලංකාවාසී ප්‍රමුඛ ලෝකවාසීන් මුහුණ දෙ සිටිනා වූ කොරෝනා වසංගත බිය දුරු වී හැම දිනාට ශාන්තිය උදා වීමට හැම දිනාටම වගකීම දරා ගන්නට අවශ්‍ය නොවන සැලසේවා. එනම් ඔබ පැතු සිතු සියලු අප සදහස් සඵල කරගන්නට මේ සත්පුරුෂ ක්‍රියාවලිය හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං. උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට, ප්‍රචාරය කිරීමට, ධර්මදානය සිදු කිරීම සඳහා අංක 907-3D ලිහිණි උයන උඩවත්තපාර මාලබේ නිවසේ පදිංචි ලක්ෂ්මන් පුෂ්පානන්ද පුතණුවන්, පිළියන්දල සිද්ධමුල්ල පදිංචි ලක්ෂ්මී පුෂ්පලතා සහ දෙහිවල නැදිමාල පදිංචි අනෝමා විජයන්ති යන දියණිවරුන් විසින් මෙම ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් 2020 වර්ෂයේ අගෝස්තු මාස 31 වන දින පරලොව සැපත් වී වසරක් සපිරෙන අංක 907-3D ලිහිණි උයන උඩවත්තපාර මාලබේ නිවසේ පදිංචිව සිටි
ප්‍රේමවතී පෙරේරා මෑණියන්ට අනුමෝදන් වේවා. එකී පුණ්‍ය ශක්තියේ බලයෙන් එතුමියගේ භව ගමන ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිර්වාණ අවබෝධයෙන් කෙලවර වේවා. දැනට වසර 9කට පෙර පරලොව සැපත් වූ යූ චාල්ස් පියාණන්ටත් වසරකට පෙර පරලොව සැපත් ශීලා පෙරේරා ඥාතිවරියටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස හේතු වේවා. දායකත්වය දරූ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාති පවුල්වල සියලු දෙනාට ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් දීර්ඝායු වැඩි නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔවුන් සියලු දෙනාගේම රැකී රක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පරලොව සැපත් අනෙකුත් සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිත ගෞතම බුද්ධ ශාසනය තුලදීම අවසන් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේලාට ප්‍රාර්ථනීය කරන්නා වූ බෝධියකින් භව ගමන කෙලවර කර ගැනීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මේ උතුම් වූ ධර්මදේශනය ශ්‍රවණය කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. එකී පුණ්‍ය ශක්තියේ බලයෙන් ඔවුන් සියලු දෙනාගේම ආයු වර්ණ සැප බල වැඩේවා. ශ්‍රී ලංකා වාසීන් ප්‍රමුඛ ලෝකවාසීන් මුහුණ දී සිටින කොරෝනා වසංගත බිය දුරු වී සෑම දිනාටම ශාන්තිය උදා වේවා. නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.